right අපි නැවතත් අවධානය යොමු කරන්නේ පොදු වෙන ආචරණය සම්බන්ධ තවත් ගැටලුවකට. එන්න පොතේ ටියුට් එකේ ගැටලුව අංක 13ට ටියුට් එකේ ගැටලුව අංක 13ට එන්න දැන්. එතකොට මේක කෙලින්ම පොදු වෙන ආචරණය හා සම්බන්ධ ප්‍රැක්ටිකල් එකකින් අහලා දෙන ප්‍රශ්නයක්. ඔයා වෙලාව අරගෙන මේක කරන්න ඕනේ. අපේ ප්‍රායෝගික පරීක්ෂණයම තමයි දීලා තියෙන්නේ. එතකොට ගාන කියවලා අපි පොඩි සටහනක් ලකුණු කරගන්න බලමු. පීනමෙති ශිෂ්‍යයා 0.1 මෝල් ඝන ඩෙසිමීටර් NaOH ශ්‍රාවණයක් ඝන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර උපයෝගී කරගනිමින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සංතෘප්ත ද්‍රාවණයක් කාමෘෂ්ඨපති පිළියෙල කරගත්තලු. ඔබ එම සංතෘප්ත ද්‍රාවණය පෙරලා 25ක් අරගෙන එක සාන්ද්‍ර HCl එක අනුවාපනය කරාලු. එතකොට පරීක්ෂණයේ අනුවාපන 3ක් සඳහා ඔබට ලැබිච්ච පියුරේට් පාඨාංක දීලා තිනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවකතා ගුණිතය තමයි හොයන්න කියන්නේ. එතකොට පුතේ දැන් අපි යම් සටහනක් අඳ ගන්න උත්සාහයක් දරමු මේක සම්බන්ධයෙන්. පීනමෙති ශිෂ්‍යයා 0.1 මෝල් ඝන ඩෙසිමීටර් NaOH ශ්‍රාවණයක්. හරි එතකොට ඒ කියන්නේ මේක අපි ගමුකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය කියන්නේ 0.1යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. තර 0.1යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තියෙනවා. මේ ද්‍රාවණයට ඔහු දාන්නේ පුතේ ඝන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිනේ ඔහු එකතු කරලා තියෙනවා. ඝන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරගෙන තියෙනවා. එතකොට දැන් පුතා ඔයා දන්නවා ඝන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිගට එකතු කරගෙන යනකොට මොකද වෙන්නේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ද්‍රාවණය සංතෘප්ත වෙනවා. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන්න පුළුවන්. උපරිම අයන සාන්ද්‍රණයට ද්‍රාවණය එනවා. එතනින් එහාට එක බිඳුවක්වත් දිය වෙන්න බෑ. අදාළ ද්‍රාවණයේ සංතෘප්ත ජලීය ද්‍රාවණයෙන් ඝන ඩෙසිමීටර් එකක් ගත්තා. හරි. සංතෘප්ත ජලීය ද්‍රාවණයෙන් ඝන ඩෙසිමීටර් එකක් ගත්තා. ඒ කියන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සංතෘප්ත ජලීය ද්‍රාවණයක් නම් එකෙන් ඝන ඩෙසිමීටර් එකක් ගත්තම ඒකෙන් දිය වෙන්න පුළුවන් උපරිම මවුල ප්‍රමාණය. ඒකෙන් දිය වෙන්න පුළුවන් උපරිම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය දිය වෙලා තියෙනවා. ඒ කියන්නේ පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක අවශ්‍යකය ලැබෙනවා. ඔබ දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සංතෘප්ත ද්‍රාවණයක් කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඉන්න පුළුවන්. ඒ අදාළ ද්‍රාවණය තුළ ඉන්න පුළුවන් උපරිම සාන්ද්‍රණයේ ඉන්නවනේ. එතකොට තව එකතු කරගෙන ගියොත් මොකද වෙන්නේ? ඒක අවක්ෂේප වෙනවා. දැන් ගානි පැහැදිලිවම කියනවා එකතු කරලා තියෙන ඝන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර. එතකොට පුතේ වැඩිපුර එකතු කරා නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික මෙහෙම අවක්ෂේප වෙන්න ඕනේ. ඒතර මේ තියෙන්නේ ඝන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙලා තියෙනවා. හරි රයිට්. දැන් පුතේ මොකක්ද ඊළඟට කරලා තියෙන්නේ? දැන් සංතෘප්ත ද්‍රාවණේ පෙරනවා. රයිට්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම. දැන් ඔන්න මෙහෙම ගත්ත සංතෘප්ත ද්‍රාවණය පෙරනවලු පුතේ. ඒතර පෙරනවා කොහොම මේ තියෙන පෙරණය. හරි. ඒතර එහෙම පෙරණියේදී එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික මේක ඉතුරු වෙන්න ඕනේ. මේ තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික මේ ඉන්නේ පුතේ පෙරණිය. හරි. දැන් පෙරණිය කියලා කියන්නේ මොකක්ද? අර සංතෘප්ත ජලීය ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. එතකොට මෙතන ඔබ අමතක කරන්න හොඳ නැහැ. මෙතන තියෙනවා සමතුලිතය. කාගේ සමතුලිතයද? කැල්සියම් 2+ සහ OH- ගේ සමතුලිතයක් මෙතන තියෙනවා. මොකද පද්ධතිය දැන් ගතික සමතුලිතතාවයට ලැබිලා ඉවරයි. ඒතර පද්ධතියට එන්න ඕනේ කැල්සියම් 2+ ගාන OH- ගානයි. ඒ අදාළ උෂ්ණත්වයේදී උපරිම ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. තව එන්න බෑ ඒ උෂ්ණත්වයට. හරි රයිට්. දැන් පුතේ මෙන්න පෙරණිය තියෙනවා. හරි. දැන් එතකොට දැන් මේ තියෙන අවක්ෂේපයෙන් අරගත්ත පෙරණිය කියලා අපි ගමු. ඒකෙන් 25ක් අරගන්නවලු රයිට්. මේ තියෙන පෙරණිය. එතකොට මේකෙන් අපි ගමු මේ තියෙන සංතෘප්ත ද්‍රාවණය. හරි. සංතෘප්ත OH- තමයි මේකේ. එතකොට පුතේ පෙරණියට OH- එනවා. මම දැන් කිව්වා ඔබට කලින් ගැටලුවේ. පෙරණියට OH- එන්න පුළුවන් විදි දෙකකින්. මොකක්ද විදි දෙක? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොමත් පද්ධතියෙන් හිටියනේ. ඒතර එයා 0.1 මෝල් ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණය කොහොමත් එයා පද්ධතිය තුළ නිර්මාණය කරනවා. හරි. ඊට අමතරව පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පද්ධතිය සංතෘප්ත වෙලා ඉන්නේ.
එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට මාධ්‍යන OH- ප්‍රමාණයක් මේ වෙලාවේදී ලබා දෙනවා. එතකොට මේ මොළු OH- ටික මෙතන ඉන්නවා. මේ NaOH වලින් එන OH- උත් ඉන්නවා. ඊට අමතරව පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සංතෘප්ත වෙලා මීඩියම් එකට ලබා දුන්න OH- ප්‍රමාණයකුත් මෙතන තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් තව දෙයක්. එතකොට මේකෙන් ඝන සෙන්ටිමීටර් 25ක් අර ගන්නවලු. හරි මේ තියෙන අරගත්ත 25යි ඝන සෙන්ටිමීටර කියලා අපි ගමු. ඊට පස්සේ මේක අනුමාපනය කරලා තියෙනවා පුතේ. 0.1 මෝල් ඝන ඩෙසිමීටර 0.1 මෝල් ඝන ඩෙසිමීටර HCl එක අනුමාපනය කරා. ඒතර අනුමාපන දත්ත තුනක් දීලා තියෙනවා. තුන් පාරක් අනුමාපනය කරලා තියෙනවා. අපි දන්නවා වඩා සාධනීය සාධාරණීකරණය වූ අනුමාපන දත්තයක් ගන්න නම් අනුමාපනය තුන් පාරක්වත් කරන්න ඕනේ. ඒක තමයි මේ කරලා තියෙන්නේ. එතකොට ඇවිල්ලා තියෙන බියුරේට් පාඨාංක ගත්තොත් 27.3 ඇවිල්ලා තියෙන එක පාරක්. මෙතන පළවෙනි පාර කරාම දෙවෙනි පාර කරාම 27.5ක් තුන්වෙනි පාර කරාම පුතේ 27.7ක්. එතකොට ආසන්න වශයෙන් 0.2ක පරතරයකින් ගිහිල්ලා තියෙනවා. යනවා අපි ඇවරේජ් එක. මධ්‍යම පාඨාංකය ගත්තොත් වඩා සාධාරණ ලෙස මධ්‍යම පාඨාංකය 3න් එකතු කරලා 3න් බෙදන්න. ඒතර අපි දන්නවා අනිවාර්යෙන් මැදයක ඉන්න ඕනේ 27.5යි. යනවා පුතේ මධ්‍යම පාඨාංකය අපි දාගමු මෙතන 27.5යි ඝන සෙන්ටිමීටර. හරි. එතකොට HCl වලින් අනුපාපනය කරන්නේ කවුද? මාධ්‍යයේ ඉන්න මුළු OH- ප්‍රමාණය. හරි. මාධ්‍යයේ ඉන්න මුළු OH- ප්‍රමාණය තමයි දැන් හොයන්න වෙන්නේ. එතකොට දැන් මාධ්‍යයේ පවතින මුළු OH- ප්‍රමාණය කිව්වහම දැන් මේක හිතන්න ඕනි. මුළු OH- ලබා දෙනවා අපි දන්නවා දෙදෙනෙක් විසින්. මේ අවස්ථාවේදී මුළු OH- ලබා දෙනවා දෙදෙනෙක් විසින්. කවුද දෙන්නා? එක්කෙනෙක් තමයි sodium hydroxide. එයාත් දෙනවා OH-. ඊට අමතරව දෙනවා පුතේ calcium hydroxide. එයාත් OH- ලබා දෙනවා. හරි right. දැන් අපි අනුමාපන දත්තය දන්නවා. අනුමාපන පාඨාංකය දන්නවා. බියුරේට් පාඨාංකය. මේකට සුදුසු දර්ශකයක් දාලා තමයි අනුමාපනය කරන්න ඕනේ. මේක අම්ල වශයෙන් ප්‍රතික්‍රියාවක්. නිතර පිනොප්තරින් මෙතිල් ලොරෙන්ස් කැමති දර්ශකයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු දැනට මේකට පිනොප්තරින් දැම්මයි කියන විශේෂයෙන් කියලා නැති නිසා මේවා අවශ්‍ය වෙන්නේ. නමුත් ගාන සම්පූර්ණ වීම සඳහා තමයි මම මේ දෙන්නේ. එතකොට ආරම්භයේදී පිනොප්තරින් දැම්මම පුතේ පාට මොකද්ද? මාධ්‍ය pH එකේ 4 වඩා වැඩි. මාධ්‍ය භාෂ්මිකයි මේ වෙලාව. එහෙනම් තියෙන්න ඕනේ මුලින්ම රෝස පාටනේ. එතකොට රෝස පාට සිට අන්තලක්ෂයේදී OH- ටික උදාසීන වුණාම අවර්ණ වෙන්න ඕනේ. රෝස පාට සිට අවර්ණයට යන්න ඕනේ. හරි right okay. අපි අනුමාපන දත්තෙන් හොයාගමු OH- මවුල ගන්න. එතකොට මම ප්‍රතික්‍රියාව ලිව්වොත් H+ OH- සමග තමයි අනුමාපනය වෙන්නේ. එතකොට එකට එක ප්‍රතික්‍රියාවෙන් පුතේ අපි දන්නවා හදනවා ජලය. හරි එකට එක ප්‍රතික්‍රියාවෙන් ජලය සාදනවා. එතකොට දැන් අපිට පුළුවන් H+ මවුල ප්‍රමාණය ගන්න. සාන්ද්‍රණය දන්නවා පරිමාව දන්නවා. බලන්න. ඝන සෙන්ටිමීටර් 1000ක මවුල 0.1යි. ඒක වැඩි කරන්න 27.5. right? එතකොට අපිට එනවා ඝන සෙන්ටිමීටර් මවුල වලින් පිළිතුරක්. ඒක තමයි පුතේ HCl මවුල ගන්න. හරි එතකොට මේක 2.75 වෙන්න ඕනේ. 2.75 වැඩි කිරීම 10^3යි මවුල. right? ඔය තියෙන H+ මවුල ගන්න. සාන්ද්‍රණය දන්නවා පරිමාව දන්නවා. ඊටාම සරලයි. වලට හොයන්න පුළුවන්. දැන් කියන්නේ එහෙමනම් ස්ටොයිකියෝමීටරයට අනුව OH- මවුල ප්‍රමාණය එකට එකනේ. එම නිසා OH- මවුල ප්‍රමාණයක් කියමද 2.75යි 10^3යි මවුල. හේතුව පුතේ ස්ටොයිකියෝමීටර එකට එක. හරි ස්ටොයිකියෝමීටර එකට එකයි. ඒ නිසා තමයි මවුල ප්‍රමාණයම වෙන්නේ. දැන් අපිට පුළුවන් පුතේ OH- සාන්ද්‍රණය හොයන්න. මේ බලන්න. OH- සාන්ද්‍රණය කියන්නේ OH- මවුල ප්‍රමාණය දැන් ඉන්නේ කොච්චරකද? දැන් ඉන්නේ පුතේ ඝන සෙන්ටිමීටර් 25ක. එහෙමනම් සාන්ද්‍රණය හොයන්න මොකද කරන්න ඕනේ? 2.75යි 10^2 මවුල අපි බෙදමු ඝන සෙන්ටිමීටර් 25න් සාන්ද්‍රණය බලන්න පුතේ වැඩි කරන්න ඕනේ ඝන සෙන්ටිමීටර් 1000. හරි OH- සාන්ද්‍රණය ගන්න පුළුවන්. එතකොට මෙතන
2.7 10 3නේ. එතකොට 10 10 3න් වැඩි කරාම පුතේ 18 10 3 කැපෙනවා. 2.75 කියන්නේ 275යි. ඒතර මේක 275යි කියලා ගත්තොත් මේක පුතේ 2500යි. එතකොට 275ට 25 ඒවා 11යි 2500ට 100යි. ඒ කියන්නේ 0.11 වෙනවා මවුල ගන්න ඩෙසිමීටර්. හරි. ඒ කියන්නේ පුතේ සාන්ද්‍රණය 0.11 වෙනවා දැන්. තව 0.11 කියන්නේ මොළ OH සාන්ද්‍රණය. හොඳට තේරුම් ගන්න. 0.11 කියලා කියන්නේ දැන් මොකද්ද? මේ එන මොළ OH සාන්ද්‍රණය. මොළ OH සාන්ද්‍රණය 0.11 මවුල ගන්න ඩෙසිමීටර්. දැන් පුතේ එතකොට දැන් දරුවෙක්ට මතක තියෙන්න ඕනේ ආරම්භක සාම්පරයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් OH- දුන්න මාධ්‍යයට 0.1ක සාන්ද්‍රණය. ඒතකොට ඒ සාන්ද්‍රණය දැන් නැද්ද? තියෙනවා. ඒ සාන්ද්‍රණය තාම තියෙනවා. එතකොට මුළු සාන්ද්‍රණය 0.11 නම් මාධ්‍යයට මුලින් දුන්න OH- සාන්ද්‍රණය 0.1 නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් විතරක් දුන්න OH- සාන්ද්‍රණය තාම සරලව ගණනය කරන්න පුළුවන්. ඒ නිසා මම මෙහෙම ලියන්නම්කො මෙතන. මේ බලන්න. හොඳට බලන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ලබා දුන් OH- සාන්ද්‍රණය. අපි කෙලින්ම සාන්ද්‍රණය කියලාම ගමු. හරි. 0.11 මවුල ගන්න ඩෙසිමීටර් වලින් අඩු කරන 0.1 මවුල ගන්න. මොකද ආරම්භයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොතේ 0.1ක් මාධ්‍යය තිබුණා. ඒතකොට 0.1 තාම තියෙනවා. तर संपूर्ण सामग्री 0.1. ඒ කියන්නේ පුතේ 0.1කින් අඩු කරන්න ඕනේ 0.1ක් එතකොට එනවා 0.01 මවුල ගන්න. මේ මොකක්ද? මේ ඇවිල්ලා මේ වෙලාවේදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මාධ්‍යයට දුන්න OH- සාන්ද්‍රණය. මේ තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් මාධ්‍යයට ලබා දුන්න OH- සාන්ද්‍රණය. හරි. දැන් හොඳට හිතන්න මෙන්න මේක. දැන් එහෙමනම් ඔබ දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ KSP ප්‍රකාශනය. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සංතෘප්ත වෙන ද්‍රාවණය. ඒකට සංතෘප්ත ද්‍රාවණයක් නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල අයනික ගුණිතය KSP යකට සමාන වෙනවා. ඒකයි කතන්දරේ. එහෙමනම් මෙතන ඉන්නේ පුතේ කැල්සියම් TO + aqueous TOH - aqueous. හරි. කොහොමද දැන් ගන්න මේ? එතකොට දැන් ඔබ දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල කැල්සියම් TO+ සහ OH- අයන මාධ්‍යයට එන්නේ ජලීය ද්‍රාවණයට එන්නේ 1:2 අනුපාතයෙන්. 1:1 අනුපාතයෙන් එන්නේ නැහැ. එන්නේ 1:2 අනුපාතයෙන්. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුලික ද්‍රව්‍යතාවය. ඒ කියන්නේ සංතෘප්ත ජලීය ද්‍රාවණ ඝන ඩෙසිමීටර් එකකදී වෙන මවුල ප්‍රමාණය වගේ දෙගුණයක් OH- දෙනවා. මාධ්‍යයට 1:2යි ජලීය ද්‍රාවණ. right? දැන් අපි මේ වෙනකොට ඔයලාගෙන තියෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් විතරක් වටලවා ගන්න එපා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් විතරක් මාධ්‍යයට දුන්න OH- ප්‍රමාණය අපි දන්නවා. මේ තියෙන සාන්ද්‍රණය 0.01. මොකද පුතේ දැන් OH- ඔක්කොම ගත්තේ 0.11 මෙන්න මෙතන. 0.11 සම්පූර්ණ OH- සාන්ද්‍රණය. සම්පූර්ණ OH- සාන්ද්‍රණය 0.11 නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 දුන්නනේ. එහෙමනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දුන්න OH- ගන්න දැන් දන්නවනේ ඔය. ඒක තමයි 0.01 කියන්නේ. එතකොට පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයේ දිය වෙලා දෙන්න ඕනේ OH- ගාණයෙන් භාගයයි කැල්සියම් TO+ දෙන්න ඕනේ. මොකද 1:2 ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් දිනේ. එහෙමනම් ඔයාලට කියන්න පුළුවන් මෙයාගේ සාන්ද්‍රණය 0.1 නම් මේ තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් විතරක් දුන්න OH-. කැල්සියම් TO+ සාන්ද්‍රණය කියන්නේ ඒකෙන් භාගය. මොකද මේක 2:1. ඒ කියන්නේ පුතේ 0.005යි මවුල ගන්න ඩෙසිමීටර්. හොඳට තේරුම් ගන්න. 0.005 මවුල ගන්න ඩෙසිමීටර්. කැල්සියම් TO+ සාන්ද්‍රණය. හරි. දැන් අපිට එහෙමනම් KSP ගණනය කරන්න පුළුවන් ඉතාලම සරලයි. ඇයි? KSP ප්‍රකාශනය දැන් අපි ආදේශ කරොත් මෙතනට KSP හොඳට බලන්න. KSP කියන්නේ මොකක්ද? කැල්සියම් TO+ සාන්ද්‍රණය වාරයක් OH- සාන්ද්‍රණයේ වර්ගය.
හරි අදාළ ශබ්දයේ KSP කියන්නේ කැල්සියම් ටෝපල් සාන්ද්‍රණය වැඩි කිරීම OH- සාන්ද්‍රණය වර්ගය. ඊට පස්සේ කැල්සියම් ටෝපල් සාන්ද්‍රණය දැන් දන්නවා හෙව්වා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මාධ්‍යර දෙන OH- සාන්ද්‍රණයෙන් භාගය අර්ධයයි. ඒ කියන්නේ පොතේ 0.005 මවල ගන්න දෙසිමීටර්. හැබැයි කැල්සියම් ටෝපල් සාන්ද්‍රණයට වඩා දාන්න බෑ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් විතරක් දුන්න OH- සාන්ද්‍රණය 0.1 ආදේශ කරන්න බෑ. මේ වෙලාවේ පද්ධතිය තියෙන පොතේ සමස්ත OH- සාන්ද්‍රණය. මොකද මේ වෙලාවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් දුන්න OH- උත් මාධ්‍යයේ තියෙනවා. හරි? මාධ්‍යයේ තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දුන්න OH- උත් තියෙනවා නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමතලිතයේ OH- බලපාන්නේ නැද්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්? බලපාන. ඒක තමයි පොදු වෙන ආචරණය. ඒ නිසා පොතේ समस्त OH- සාන්ද්‍රණය මෙතන ආදේශ කරනවා. මේක හොඳට මතක තියාගන්න. මෙතෙන්ට ආදේශ කරන්න ඕනි समस्त OH- සාන්ද්‍රණය. හොඳට තේරුම් ගන්න. හරි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ විතරක් දුන්න OH- සාන්ද්‍රණය නෙමෙයි. එතකොට පොතේ OH- සාන්ද්‍රණය වෙන්න ඕනේ 0.1. එතනම කිව්වා දැන් ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ එහෙමනම් ඇයි මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ විතරක් දුන්න OH- හෙව්වේ කියලා. මම ඒකට ගිය සතියේත් උත්තර දුන්නා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් විතරක් දුන්න OH- හොයන්න හේතුව ඒක මෙතෙන්ට ආදේශ කරන්න ඕන නිසා නෙමෙයි. හරි. අපි එතනදී OH- කියලා හෙව්වේ. ඒක හෙව්වේ නැත්තම් ඔයාලට දැනගන්න විදියක් නැහැ කැල්සියම් ටෝපල් සාන්ද්‍රණය. මොකද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ දුන්න OH- සාන්ද්‍රණයෙන් භාගයයි මාධ්‍යයේ තියෙන කැල්සියම් ටෝපල් සාන්ද්‍රණය. ඒක හොයන්න නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ OH- සාන්ද්‍රණය දැනගන්න ඕනේ. අන්න ඒ නිසා යම හොයන්න. එහෙම නැත්නම් එයාව හොයන එක මෙතෙන්ට ආදේශ කිරීමට තේරුමක් වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න. right? okay. දැන් යනවා case B හොයමු. 0.1 වර්ගයේ පොතේ. එතන මෙතන case B. දැන් සරල කරන්න. මෙයා 5 වැඩි කිරීම 10 වෙන 3යි. මෙයා බලන්න 11 සරක් 11 කියන 121 නේ. ඒතර 121 1 10 වෙන දෙකේ වර්ගය කියන 10 වෙන 4ක් තියෙනවා. ඒතර ඒක කියනවනේ මවුල 3 DM ඍණ 9. හරි. එතකොට 121 කරක් 5. 5 සරක් දෙක 10යි 5 සරක් 5යි 6යි 605යි. එතන පොතේ 10 රින 9ක්. sorry 4යි 3යි 7ක්. 10 රින 7යි මවුල 3 DM රින 9යි. ඒ කියන්නේ 6.05 ගත්තොත් 10 රින 5ක් වෙන්න ඕනි. මවුල 3 DM රින 9යි. හරි. ඒක තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගය අදාළ උෂ්ණත්වයේදී. හරි right. හදලා ගන්න ඒ ගානට අදාළ පළවෙනි කොටස. right. ඒකට අදාළ පළවෙනි කොටස සම්පූර්ණයෙන්ම දැන් හදලා ඉවරයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් KSP ගණනය කරලා තියෙනවා. හරි right. හරියට හදලා ගන්න. okay. ඔය වීඩියෝ එක පෝස්ට් කරලා හදන්න පුතේ. හරි. ඊළඟට අපි යමු ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට. මම දැනට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ගණනය කරලාද KSP ගේ විතරක් තියාගන්නම්. මේක තමයි අපි ගණනය කරපු KSP ගේ හැෂම් 0.5 10 5. හරිනේ? right. okay. පළවෙනි ගාන දෙවෙනි ගානට සම්බන්ධයක් නැති නිසා මම මේකම ගන්නවා. right. okay. එතකොට දැන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරලා මේක හදන්න පුළුවන්ද? ඒකනේ දැන් අපේ අදහස. right. දැන් දෙවෙනි ගාන චොටක් කියවන්න පුතේ. ඒකේ දෙවෙනි ගාන කියවලා අදහසක් ගන්න. හරි මොකක්ද කියන්නේ කියලා බලන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේ විදිහටම දැන් KSP හොයන්න තමයි ඒගොල්ලෝ උත්සාහ දරලා තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ කරලා තියෙන්නේ සංශුද්ධ ජලය සහ ඝන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් උපයෝගී කරගනිමින් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සතුරු ද්‍රාවණයක් කාමර ශක්තිය පිළියෙල කරගෙන තියෙනවා. ඊට පස්සේ සතුරු ද්‍රාවණය පෙරලා වෙන් කරගෙන 25ක් අරගෙන දශම HCl සමාපනය කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව්‍යතා ගුණිතය නිර්ණය කරන්න කළා තියෙනවා. ඒතර රසායන විද්‍යා ප්‍රායෝගික කාර්ය කිරීම සම්බන්ධයෙන් P සහ Q එක සමාන ලෙස ප්‍රවීණ වුවත් Q ගේ ප්‍රයත්නය අසාර්ථක වන බව උචිත ගණනය කිරීමක් මගින් පෙන්වා දෙයි. දැන් පොතේ ඒගොල්ලෝ දැන් ගානට අදාළව ගත්තොත් කරන්න හදලා තියෙන්නේ සංශුද්ධ ජලය සහ ඝන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්.
තර මේ තියෙන්නේ සංශුද්ධ ජලය කියලා හිතා. මේ තියෙන්නේ සංශුද්ධ ජලය. හරි. මේ තියෙන්නේ සංශුද්ධ ජලය කියලා ගන්න. මේකේට දාලා තිනවා ඝන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් එක. ඒතර පුතේ මේකෙන් සංතෘප්ත වුණා කියලා අපි ගමු. ඒතර මේ තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සංතෘප්ත ද්‍රාවණය. ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ජලීය ද්‍රාවණයක් සංතෘප්ත වුණා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එම ද්‍රාවණයේ තියෙන උපරිම සාන්ද්‍රණය. සංතෘප්ත ජලීය ද්‍රාවණ ඝන ඩෙසිමීටර් එකකදී විය හැකි උපරිම මවුල ප්‍රමාණය. මැග්නීසියම්ගේ ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒකින්ද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍යක වෙන්නේ. දැන් මේක කියන විදිහට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දාලා තියෙනවා. වැඩිපුර දාලා ඊට සංතෘප්ත ද්‍රාවණය පෙරලා තියෙනවා. පෙරන්න ඕනේ නැහැ නේ අවක්ෂේපයක් එන්නේ නැත්තම්. නේ අවක්ෂේපයක් ආපු හින්දානේ පෙරලා තියෙන්නේ. ඒ කියන්නේ ද්‍රාවණය සංතෘප්ත කරලා තියෙන්නේ. හරි රයිට්. ඒතර මේ ද්‍රාවණය කලින් වගේ පෙරනවා. හැබැයි පොතේ කලින් අපි මේකේ රෝම ඉලක්කම් 1 ගානදී කරේ පොදු වෙන ආචරණයේ ආශ්‍රයෙන් තමයි ගැටලුව විසඳලා දෙන්නේ. පොදු වෙන ආචරණයේ ආශ්‍රයෙන් හැදුවේ. මෙතන පොදු වෙන ආචරණයේ සම්බන්ධයක් නේ. මෙතන සංශුද්ධ ජලයේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දී කරේ. කලින් කරේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දී කරේ දශමයක මවුල ගන්න ඉස්සර NaOH ද්‍රාවණය. එතකොට එතනදී පොදු වෙන ආචරණය. මෙතන එහෙම එකක් නැහැ. හරි රයිට් ඕකේ. එතකොට සංශුද්ධ ජලයේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දී කරලා සංතෘප්ත කරලා රයිට් ඒක පෙරනවා. ତර මේ වගේම පෙරනවා. තර මෙන්න මෙහෙම පෙරුවට පස්සේ පුතේ මෙතන එනවාට ආයි සංතෘප්ත ද්‍රාවණය. හරිද? මෙතන එනවාට සංතෘප්ත ද්‍රාවණය. එතකොට සංතෘප්ත ද්‍රාවණයක් කියන්නේ කවුද ඉන්නේ OH-. දැන් මෙතනදී පුතේ OH- කියලා අපි ගන්න කවුද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දුන්න OH-. තර තව OH- කෙනෙක් නැද්ද? දැන් අතරම තව OH- කෙනෙක් ඉඳින් ජලයෙන් දෙන OH- තමයි. නමුත් දැන් සෙල්සියස් අංශක 25 වගේ උෂ්ණත්වයක පුතේ ජලයෙන් දෙන පිරිසිදු ජලයේ pH එක 7යි. ඒ කියන්නේ මේ වෙලාවේ සංශුද්ධ ජලයට දෙන ජලයෙන් ලබා දෙන OH- සාන්ද්‍රණය 1 වැඩි කිරීම 10ට 7ක්. ඉතින් ඔයාලට තේරෙනවද 1 වැඩි කිරීම 10ට 7ක් එක්ක මේ මෙතනින් ලබා දෙන OH- කියන්නේ සාපේක්ෂ විශාලයක්. දැන් ඒක එකතු කරන එක තේරුමක් නැහැ. ඒ නිසා සංශුද්ධ ජලයෙන් දෙන OH- මෙතන සලකන්නේ නැහැ. හරි? එතකොට සංතෘප්ත ද්‍රාවණයේ තියෙනවා. ඊට මෙන්න මෙතන තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඝණය. මේ තියෙන අවක්ෂේපය. හරි? මේ තියෙන අවක්ෂේපය. ඒතර අවක්ෂේපය එතන තියෙනවා. ඊට පස්සේ දැන් මේ සංතෘප්ත ද්‍රාවණයෙන් ඒගොල්ලෝ කරලා තියෙන පොතේ මේකෙන් 25ක් අරගෙන තියෙනවා. හරි? ඒතර මේකෙන් 25 මිලිලීටර් අරගෙන තියෙනවා. 25 මිලිලීටර් අරගෙන එතකොට මේකේ තියෙන OH- නේ. මේකේ OH- යම් සාන්ද්‍රණයක් තියෙන්න ඕන. OH- කියලා අපි ලියමු. මෙයාම අනුමාපනය කරලා තියෙනවා HCl එක්ක. එතකොට HCl වල සාන්ද්‍රණය මෙතන ඒගොල්ලෝ අරන් දෙන 0.5. හරි 0.1 නෙමෙයි 0.5 අරන් තියෙන්නේ. අපි 0.5 ලියමු. මවුල ලීටරයට කියන්නේ ඝන ඩෙසිමීටරයටම තමයි පොතේ. හරි? රයිට්. එතකොට හරි 25ක් අරගෙන මේක මේ විදිහටම කරන්න ගිහිල්ලා තියෙනවා. හරි. දැන් අපි බලමු. දැන් මේක දැන් ඒගොල්ලෝ කියන්නේ රසායන විද්‍යාව ප්‍රායෝගික කාර්ය කිරීම සම්බන්ධයෙන් කැපිටල් Q සහ P. P කියන්නේ කලින් පරීක්ෂණය කරපු එක නේද? Q කියන්නේ දැන් පරීක්ෂණය කරන එක. මේ දෙන්නම රසායන විද්‍යාත්මකව ගත්තොත් මේගොල්ලෝ තියරිටිකල් ප්‍රැක්ටිකලි වැරද්දක් කරලා නැහැ. ප්‍රැක්ටිකලි ඉතින් කරන්න ඕන ප්‍රොසෙස් එක හරියට කරලා. ඒ කියන්නේ හරියට සන්තුෂ්ත කරලා, පෙරලා අරගෙන, එකකින් 25ක් අරගෙන අනුමාපනය කරලා. ඒක සාමාන්‍ය විදිහට කරනවා. ඒතර මේක බියුරෙට් පාඩම් අපි දන්නේ නැහැ. අපි V කියලා දාගමු. අපි ඒකට V කියලා දාගමු. හරි? එතකොට මෙතන ඉන්න OH-. හරි. දැන් පොතේ අපි පෙන්නන්න ඕනේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP හොයපු විදියට හොයන්න බෑ කියලා. ඒක නැත්තම් කලින් ක්‍රමයේ කරා වගේ කරන්න බෑ කියලානේ පෙන්නන්න ඕනේ. කරන්න බැරි. මම කලින් ගැටලුවකදී පැහැදිලි කරා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP සාමාන්‍යයෙන් හොයන්න බැහැ අනුමාපන ක්‍රමයකින්. අනුමාපන ක්‍රමයකින් හොයන්න බැරි වෙන්න හේතුව තමයි පොතේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP වගේ ඉතාම අඩුයි. දැන් මේකෙත් බලන්නකෝ. දැන් ඔයාලට ගාන කියවුවම පේනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල දීලා තියෙන KSP අගයව පහළ තියෙනවා. 32 වැඩි කිරීම 10ට 12ක් නේ. ඒතර 32ට 10ට 12ක් කියන්නේ මාධ්‍යයට එන OH- ප්‍රමාණය ඉතාම චූටි. ඉතාම චූටි OH- ප්‍රමාණය මාධ්‍යයට එන්නේ. එතකොට එන චූටි OH- ප්‍රමාණය අපිට
අනුමාපනයකින් ඇත්තටම ගණනය කරන්න බෑ. ඒ කියන්නේ HCl බියුරේට් එකට දාලා HCl මගින් මේ වොලියුම් එක හරියටම කවුන්ට් කරන්න බෑ පුතේ. ඇයි බැරි? මම ඒක දැන් පැහැදිලි කරන්න. අපි ඒක ගණනය කිරීමක් කරලා බලමු. දැන් ඔබ හිතන්නකෝ මෙහෙම අපි හිතමුකෝ මෙහෙම. දැන් මෙතෙන්ට එන OH- ටිකනේ මෙතෙන්ට ආවේ. ඒ OH- ටිකනේ 25 තියෙන්නේ. ඒතර මේ 25 දෙන OH- ටිකනේ මේ අනුමාපනය කරන්නේ. දැන් අනුමාපනය කරන්න බෑ කියලානේ අපි කියන්නේ. ඒකනේ අසාර්ථක වෙන්නේ Q. දැන් පෙන්නන Q අසාර්ථක වෙන්නේ ඇයි කියලා. මෙන්න බලන්න Q අසාර්ථක වෙන්නේ හේතුව. දැන් අපි දැන් දන්නවනේ අපි හොයමු සංතෘප්ත ද්‍රාවණය තුළ තියෙන OH- ප්‍රමාණය අපිට හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? මොකද දැන් මෙතන පොදු වෙනචරණයක් නැහැ. කවුරුත් මේක දිය කරලා නැහැ. මේකේ ඉන්න එකම එක්කෙනා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වුණාට පස්සේ ඒ අවක්ෂේපෙන් පුතේ එම උෂ්ණත්වයේදී ජලීය ද්‍රාවණයට යම් OH- ප්‍රමාණයක් දෙනවා. එම උෂ්ණත්වයේ ජලීය ද්‍රාවණයට යම් OH- ප්‍රමාණයක් දෙනවා. ඒක අපි කේස් P වලින් හොයමු. මේ මේවට පුතේ. එතකොට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වුණාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්නේ Mg2+1 2 OH-1 කියන සමතුලිතය සංතෘප්ත ජලීය ද්‍රාවණයේ තියෙනවා. මේ සමතුලිතය තියෙන්නේ අපේ සංතෘප්ත ජලීය ද්‍රාවණය අනිවාර්යයෙන්. හරි? සංතෘප්තයි. එතකොට එහෙමනම් අපි බලමු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ තියෙන වෙලාවේ සංතෘප්ත ජලීය ද්‍රාවණය තුල තියෙන OH- ප්‍රමාණය. අපි බලමු OH- ප්‍රමාණය. ඒකම යන්නේ අපි දන්නවා මෙයාගේ x මවුල දී වුණොත් මෙයාගේ දී වෙන්නේ x මෙයාගේ දී වෙනකොට 2x. ඒක පැහැදිලි? මෙයාගේ මවුල එකක් දී වෙනකොට මැග්නීසියම් 2+ දී වෙනකොට පුතේ මවුල එකයි. OH- මවුල දෙකක් දී. ඒක හරියි. එතකොට දැන් මෙයාගේ කේස් P ප්‍රකාශන එකක් කේස් P. එතකොට මැග්නීසියම් 2+ සාන්ද්‍රණයේ වාරයක් OH- සාන්ද්‍රණයේ වර්ගය. හරි. අපි හිතමුකෝ මේ වෙලාවේදී කේස් P වගේ දැන් දීලා තියෙනවා අපි ආදේශ කරන්න කේස් P වලට 32 වැඩි කිරීම 10 12ක් දීලා තියෙනවා right. එතකොට මෙතන අපි ආදේශ කරමු 32 වැඩි කිරීම 10 12 මවුල 3ට යොමු වෙන 9. මැග්නීසියම් 2+ සාන්ද්‍රණය x නම් OH- සාන්ද්‍රණය 2x නම්. එතකොට 2x ගේ වර්ගය. ඒ කියන්නේ පුතේ මෙතන ඉන්නේ 4x ගේ ඝනය. එතන මෙතන තියෙන 32 වැඩි කිරීම 10 12 4ට 4 1යි 32ට 4 8යි. එතන 8 වැඩි කිරීම 10 12 x වල තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 10 4යි x. හරිනේ? මේක සාන්ද්‍රණය වෙන්න ඕනේ. මේක තමයි සාන්ද්‍රණය. හරි. එතකොට පුතේ දැන් මේ ආවේ x කියන එක. අපි x කියන්නේ කවුද? x කියන්නේ පුතේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවකතාවය. ඒ කියන්නේ Mg2+ සංතෘප්ත ජලීය ද්‍රාවණයක් තුළ තියෙන Mg2+ වල ඝන ඩෙසිමීටර් එකේ තියෙන මවුල ප්‍රමාණය. ඒ කියන්නේ Mg2+ සාන්ද්‍රණය මේ ආවේ. අපිට ඕනි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙලා මාධ්‍යයට ආපු OH- සාන්ද්‍රණය ගන්න. ඒක පොතේ මේ වගේ දෙගුණයක්. පැහැදිලි කේ වගේ දෙගුණයක්. ඒතකොට එහෙමනම් ඇත්තම ඕනේ 2x. ඒකනේ OH- කියන්නේ. ඒතර OH- ප්‍රමාණය 4 වැඩි කිරීම 10 4ක් වෙනවා මෝල් ඝන ඩෙසිමීටර්. ඔන්න දැන් OH- සාන්ද්‍රණය හෙව්වා. හරිනේ? දැන් අපි දන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සංශුද්ධ ජලයේ දිය කළ සංතෘප්ත ජලීය ද්‍රාවණයක් ගත්තොත් ඒ වෙලාවේදී මාධ්‍යයේ ඉන්න OH- සාන්ද්‍රණය 4/4ක්. හරි right. ඒතර ඒක තමයි මේකේ. ඒතර ඒක පෙරලා ගත්තම සංතෘප්ත ද්‍රාවණයේ ඉන්නේ ඒකම තමයි. ප්‍රශ්නයක් නෑ. මොකද මේකෙන් පරිමාවක් ගත්තා නෙමෙයි මේක පෙරුව එකනේ ඉතින්. ඒතර ඒ පරිමාවම තමයි තියෙන්නේ. මවුල ගන්න වෙනස් වෙන්නේ නෑ. මේකෙන් 25ක් ගන්නවා. අන්න එතන වෙනස් වෙනවා. මේකෙන් 25ක් තියාගන්න. right. දැන් මෙතන අනුමාපණය වෙන්නේ කොහොමද පුතේ? මෙතන අනුමාපණය වෙන්නේ H+ OH- ගේ H2O හැදෙනවා. හරි. දැන් මේක අපි හිතමු පිනොක්තලින් හරි මෙතිල් ඔරෙන්ජ් හරි දර්ශකයක් දාලා තියෙනවා අපි බලමු. අපි දන්නේ අපි මොකක් කරේ තියෙනවා කියලා හිතමුකෝ. නැත්නම් අනුමාපණය කරන්න බෑනේ. හරි. ඒතර මෙතන OH- මවුල ප්‍රමාණය ඕනේ H+ මවුල ප්‍රමාණය අපි ගත්තොත් දැන් H+ මවුල ප්‍රමාණය ගන්න වෙන්නේ 10ට 0.5 වැඩි කිරීම V. මේකෙන් මවුල ප්‍රමාණයෙන් පරිමාව දන්නේ නැහැ. V මේක තමයි මවුල ප්‍රමාණය. හැබැයි OH- මවුල ප්‍රමාණය 25 අපි දන්නවා. අපි තාම ගණනය කරේ නැහැ. ඒකට දන්නවා. කොහොමද දන්නේ? අපි දන්නවා සාන්ද්‍රණය. OH- සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන මවුල ප්‍රමාණය. අපිට ඕනේ 25ක තියෙන මවුල ප්‍රමාණය. මම මෙහෙම ලියන්න. එම නිසා
OH minus ඝන සෙන්ටිමීටර් 25ක මෝල්. කොහොමද මේ? සාන්ද්‍රණය 4 වැඩි කිරීම 10 යන 4 නම් හරි එක වැඩි කරනකොට 25යි. එතකොට එනවා මෝල් ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 25ක. හරි. කරනවා ඝන සෙන්ටිමීටර් 25ක මෝල් ප්‍රමාණය. තර මේක අපි සුළු කරොත් 25 සරක් 4 කියන්නේ 100යි. 100යි 10 යන 4යි. හරි. නැත්නම් අපි 100යි 10 යන 4යි කියන එකේදී 100යි බිඳු දෙකක් කැපෙනවා. හරි. එතකොට 10 යන දෙකක් වෙනකොට නේද? වලට 10 යන දෙකක් නේ. මෙතන දෙනවා 1. එක වැඩිම 10යි. දැන් බින්දෑශම එක වැඩිම 10 යන 2. හරි මෝල් ප්‍රමාණය. එහෙම නැත්නම් එක වැඩිම 10 යන 3යි මෝල් ප්‍රමාණය. හරි. right. දැන් පොතේ හරි. right. දැන් මෙතන sorry මෙතන සලෝ කරනකොට මෙතන 17 තිබුණේ නේ. ඒතර 10 3ක් උඩට එන්න ඕනේ. ඒ කියන්නේ පොතේ 10 වෙන 5ක් වෙනවනේ. හරි. එක වැඩි කිරීම 10 වෙන 5යි. right. හරි. ඔන්න OH minus ප්‍රමාණය අපි දැන් ගත්තා. එක වැඩි කිරීම 10 වෙන 5යි මාධ්‍ය. මේ වෙනකොට. හරිනේ. එතකොට පොතේ OH minus ප්‍රමාණය එක වැඩි 10 වෙන 5 නම් අපිට පුළුවන් දැන් H+ මවුලේ OH minus මෝල් ප්‍රමාණය දාන්න. ඒතර ඒ දෙක සමානයි. H+ මෝල් ප්‍රමාණය සමානයි OH minus මෝල් ප්‍රමාණය. මොකද එකට එක ස්ටොයිකියෝමෙට්‍රිය නිසා. එම නිසා දැන් අපිට ගන්න පුළුවන් 0.5 වැඩි කිරීම v බෙදීම 1000 සමාන වෙන්න ඕනේ එහෙමනම් කියලා. එක වැඩි කිරීම 10 වෙන 5ට. දැන් බලන්න v කියන්නේ කීයද කියලා. ඒතර v කියන්නේ පොතේ මේක 1000න් වැඩි කරා කියන්නේ කීයද? 10 වෙන 2යි. ඒ කියන්නේ 0.1ක් වෙන්න ඕනේ. ඒක බෙදලා 0.5. ඒ කියන්නේ පොතේ v එන්න ඕන 0.1 බෙදීම 50. sorry 0.1 බෙදීම 5. හරි. तर v කියන්නේ 0.2ක් වෙනවා cubic centimeters. හරි. දැන් හොඳට හිතන්න මෙන්න මෙහෙම. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි වතුරේ දිය කරොත් සංශුද්ධ ජලයේ දිය කරලා සංතෘප්ත ජලීය ද්‍රාවණයක් හැදුවොත් ඒ හදන සංතෘප්ත ජලීය ද්‍රාවණයේ OH- ප්‍රමාණය නිර්ණය කරන්න අනුමාපන ක්‍රමය භාවිතා කරොත් HCl ගේ බියුරෙට් එකේදී වැය වෙන පරිමාව 0.02යි. හරි. දැන් මම ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් අහන්න. HCl බිඳුවක පරිමාව කියලා. දැන් අපි බියුරෙට් එකකින් එක බිඳුවක් වැටෙනවා කියලා ගත්තොත් ඔබ හිතන්න මෙහෙම. දැන් මෙහෙම තියෙන බියුරෙට් එකක පොතේ. හරි. දැන් මෙහෙම තියෙන බියුරෙට් එක. හරි. ඒතර මෙහෙම තියෙන බියුරෙට් එකේ මෙහෙම එක ඩ්‍රොප් එකක් පහළට වැටෙනවා කියන්නේ කොච්චර පරිමාවක්ද වැටෙන්නේ? 0.05 මිලිලීටර්. එහෙම නැත්නම් කියුබික් සෙන්ටිමීටර්. તો 0.05ක් වැටෙනවා. එක බිඳුවක් වැටෙනවා කියන්නේ 0.5ක් වැටෙනවා. දැන් අපිට මනින්න ඕනේ කොච්චර? අපිට මනින්න ඕනේ 0.2යි. අපිට මනින්න ඕනේ 0.2යි. ඒ කියන්නේ පොතේ එක බිඳුවක්වත් වැටෙන්නේ නැහැ. හරියට ගත්තොත්. එතකොට මේක ඇරිය ගම අන්ත ලක්ෂයෙන්ට. අන්න එතන දෝෂ සහගත තත්ත්වයක්. අපි හිතමු කොහෙමත් කමක් නැහැ කිය. අපි එතන නිකන් දෝෂේ කැල්කියුලේට් කරලා බලමු. 0.05ක් නම් එක බිඳුවක් කියලා කියන්නේ. හරි? අපිට මිනුම් කරන්න ඕනේ 0.2 නම්. හරි? 0.2 නම්. එතකොට පොතේ මෙතනදී අපිට මිනුම් කරන්න ඕනේ බිඳුව. එක 0.2යි. හරි මේක මම කියන එක හොඳට තේරුම් ගන්න. 0.2යි අපිට මිනුම් කරන්න අවශ්‍යයි. හරි. නමුත් පොතේ ඒවා තේරුම් ගන්න ඕනි 0.2ක් අපිට මිනුම් කරන්න අවශ්‍ය වුණාට හරි අපිට මිනුම් කරන්න 0.2ක් අවශ්‍ය වුණාට එක බිඳුවක් කරනවා 0.5ක් වැටෙනවා. හරි එක බිඳුවක් කරනවා 0.5ක් වැටෙනවා. එතකොට ඇත්තටම අපිට මේක ඇත්තටම සොල කරගන්න පුළුවන්. අපිට එක බිඳුවක් වැටෙනකොටම දශම අනුමාපනයේ අන්තලක්ෂය උදා වෙනවා නම් අපිට අනුමාපනයක් කරන්න පුළුවන්. අපිට අනුමාපනය කරන්න බෑ. අපිට අවශ්‍ය කීයද? 0.2. අපිට අවශ්‍ය 0.2. તો 0.2ක් අවශ්‍ය වෙලා තියෙද්දි 0.5ක් වටිලා හරියන්නේ නැහැ. හරි? අනේක තේරුම් ගන්න. ඒතකොට ඒකයි මේක අනුමාපනයක් වයින් කරන්න බෑ කියලා කියන්නේ. හරි? ඒක ඉතාලම වැදගත් ඔබ තේරුම් ගන්න. හරි? right. එතකොට දැන් මේක පොඩ්ඩක් ලියා ගමු. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් රෝම ඉලක්කම් දෙකට දාලා. right?
ප්‍රෝම ඉලක්කම් දෙකට අදාළව අපි ගත්තොත් මේක තමයි පුතේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කලන්දරය. අපි මේක කැල්කියුලේට් කරලා පෙන්නවා අනුමාපන ක්‍රමය මගින් Q හරියටම මේ අනුමාපනය කරත් Q ට එන්න ඕනේ පරිමාව මෙන්න මේක 0.02. මෙතන වල ලියලා ගන්න. ඊට පස්සේ මම කියන්නම් මොකද කරන්න ඕනේ කියලා. හරි. හරි. හරි ලියා ගන්න නැත්නම් හරි. දැන් මම මෙතන ලියන්න ඕනේ පුතේ. බියුරෙට් පාඨාංකය ඊටාම කුඩා බැවින් බියුරෙට් පාඨාංකය ඊටාම කුඩා බැවින් බියුරෙට් පාඨාංකය ඊටාම කුඩා බැවින් අනුමාපන ක්‍රමයෙන් සාර්ථකව මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ Ksp ගණනය කර නොහැක. හරි. right. හරි. දැන් අපි චුට්ටක් මේක මම තොරටපඩක් මේක තව ටිකක් විද්‍යාත්මකව සාකච්ඡා කරමු. මෙහෙම. මම මේක තව ටිකක් පොඩක් පැහැදිලි කරන්න හදන්නේ. දැන් ඔයා හිතන්නකෝ මෙන්න මෙහෙම පුතේ. දැන් අපිට ඕනි හරි මේක මම පොඩක් තේරුම් කරන්න යන්නේ. ඇත්තටම මේකේ මේ දෝෂය එන්නේ. දැන් ඔයාලට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන්. ඔයාලට හිතෙන්න බැරිද මෙහෙම? දැන් අපි හිතමු බියුරෙට් එකකින් ඔයාලට මනින්න ඕනේ කියලා අපි හිතමුකෝ 18.23ක්. හරි. ඔයාලට අපි නිකන් අපි හිතමු මෙහෙම. අපි පොඩ්ඩක් දැනගන්න නිකන් තේරුම් ගන්න මේ වගේ උදාහරණයක්. ඔයාට ඕනි මේ බියුරෙට් එකකින් මැනගන්න. හරි. මේ බියුරෙට් එකකින් ඔයාලට මැනගන්න ඕනි කියලා අපි හිතමු 18.23ක් මිලිලීටර් මැනගන්න ඕනි කියලා හිතන්න. හරි මම මේවට පැහැදිලි කරන්න හදලා මෙතන මේ ඇති වෙන දෝෂය කොයි වගේද කියලා. ඒතර 18.23ක් ඔයාලට මැනගන්න ඕන වුණාට මනින්නේ කීයද? මේක 1.05 කියලා මම කිව්වා. දැන් මේ 1.05 මිලිලීටර්. ඒතර මේකේ ගුණාකාර වලින් ගත්තොත් ඔයාලට මනින්න වෙන්නේ 18.23 නෙමෙයි. කීයද මනින්නේ? ඔයා මනින්න පුතේ 18.25. හරි? ඔක 18.2ට පස්සේ එන්න ඕන තව 0.05ක් එකතු වෙනවා. තව බිඳුවක් වැඩෙනවා. හරි? එතකොට 18.25 නෙමෙයි. ඒතර 18.23ට 18.25 මැනින්නේ. ඒතර මෙතනත් දෝෂයක් තියෙනවනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව් මෙතනත් දෝෂයක් තියෙනවා. හැබැයි මෙතන තියෙන දෝෂයට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල දෝෂය වැඩි. දැන් අපි දැන් කලින් කතා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල 0.02යි මනින්න ඕනේ. 0.02යි මනින්න ඕනේ. මේකනේ මනින්න ඕනේ. දැන් මම කිව්වා එක බිඳුවක් කියන 0.5ක් කියන. ඒතර එතන 0.03ක් වැඩිපුර වැටිලා. වැඩිපුර වැටලා 0.3ක්. හරි. ඒතර මෙතන ගත්තත් ඔයාලා මනින්න ඕන 18.23. ඒතර මෙතන 18.25 වැටේ. ඒතර ඔයාලා මෙතන දෝෂයක් තියෙනවා. අතරක් දෝෂද මෙතන දෝෂෙ තිබ්බම 18.25 මනින් 2.3 මනින් නැතුව ඉන්නවා. නෑ අපි මනිනවා. ඒක මනිනවා. ඒක කිසි කරදරයක් නෑ මනිනවා. හැබැයි ඔබට මෙන්න මේක තේරුම් ගන්න. මෙතනදී ඇතිවන දෝෂය අපි දෝෂය ගණනය කරමු. මෙතන ඇතිවන දෝෂය පුතේ හොඳට තේරුම් ගන්න. දෝෂය තමයි 18.23 18.25 අතර වෙනස. 0.02ක දෝෂයක් තියෙනවා. හරි මේ 0.02ක දෝෂයක් හිටිනවනේ මෙතන. අපිට මනින්න ඕනකම තිබෙ 18.23ක්. අප ප්‍රෙෂර් දෝෂය ගණනය කරොත් මේක පොතේ එන්නේ දැන් ප්‍රෙෂර් දෝෂය ගණනය කරොත් තමයි 1823න් දෙකක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේක අපි මෙහෙම ගමුකෝ. මේක 2යිනේ 100න් වැඩි කරාම 2යි. ඒතර 18.2යි තමයි. හරි අපි කැල්කියුලේට් කරමු ගමු. එතකොට 2 බෙදුවම 18.2 මෙතන ප්‍රෙෂර් දෝෂය පුතේ 0.1යි. හරි මෙතන 0.1ක දෝෂයක් එනවා. 0.1ක මෙතන දෝෂය. ඒතර අනුමාපනයක 0.1ක් වගේ දෝෂයක් අපිට සලකන්න ඕනේ නැහැ. ඒ නිසා මෙතන මේ ඇති වෙන දෝෂය ගැටලුවක් නැහැ. දැන් බලන්න අපි අතනදි මොකද වෙන්නේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල බලන්න. එක බිඳුවක් වැටෙනවා කියන්නේ පුතේ. දැන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල බැලුවොත් මෙතන අපි බලමු එහෙම. හරි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලදී අපිට වැටෙන්න ඕනි 0.2යි. මේකනේ වැටෙන්න ඕනේ. නේ 0.2යි වැටෙන්න ඕනේ.
නමුත් දැන් වැටෙනව කොච්චරද? 0.05. අපි හිතමුකෝ තනි බිඳුවක් වැටුනම මේක නවත්ත ගත්තා කියලා. ඒක හරි අමාරුයි. මොකද රැප් එක ගැනීමත් බිඳුව දෙතුනක් කොහොමද වැටෙන්නේ? හරි රැප් එක ගැනීම කොහොමද බිඳුව දෙතුනක් වැටෙනවා. ඒතර කොහොමද මේක 0.05 ගන්න නවත්ත ගන්න බෑ. තනි බිඳුවෙන් නවත්ත ප්‍රායෝගික කරන්න බෑ. අපි නිකන් හිතමුකෝ එහෙම කරගත්තමයි කියන්නේ. හරි? මේ තනි බිඳුව නවත්ත ගත්තමයි කියන්නේ ඒ දෝෂයක් තියෙනවා. මේ බලන්නේ දෝෂේ ප්‍රමාණය. 0.02යි වැටෙන්න 0.5ක් වැටිලා. ඒ කියන්නේ මොකද මෙතනදී වැඩිපුර වැටිලා තියෙනවා 0.03ක්. හරි? එතකොට දැන් හොඳට තේරුම් ගන්න 0.03ක් දැන් වැඩිපුර වැටිලා තියෙනවා. වැඩිපුර වැටිච්ච ගාන 0.03 නම් අපිට වැටෙන්න ඕන 0.02 නම් මේ ප්‍රෙෂර් දෝෂය කීයක් වෙන්න ඕනේ? දැන් ඔයාලට පේනවා 0.03ක පරතරයට වැටෙන්න ඕන 0.02යි 0.03ක් වැටිලා. එහෙමනම් දෝෂය 0.03ට දැම්මා යරට මනින්න ඕන එක දැම්මට පස්සේ වැඩි කරාම එනවා මෙතන 100 මෙතන 1.5යි 1.5 වැඩි කරාම පුතේ කීය 150ක්. දෝෂය 150යි 150කින් දෝෂය වැඩි. නමුත් ඔයාලට දැක්කද 18.2 මනින්න ඕන වෙලාවේ 18.25 දැන්නාම දැන් දෝෂ 0.02කට ආවේ. දෝෂ ප්‍රතිශතය 0.1. හැබැයි මෙතන 150කින් දෝෂය වෙයි. අපි තව උදාහරණයක් ගමු. ඔයාලට මනින්න ඕන 0.07යි කියලා හිතන්න. ඔයාලට මනින්න ඕන 0.07. හරි මේ පරිමාව කුඩා වෙනකොට තියෙන ප්‍රශ්නේ. තේරුම් ගන්න. මෙතන පරිමාව කුඩා වෙනකොට තියෙන ප්‍රශ්නේ. ඔයාලට මනින්න ඕන 0.07 කියලා හිතන්නකෝ. ඒතර 0.07ක් මනින්න 0.07ක් වඩ මනින්න ඕන. අපි හිතමු මෙහෙම. වඩ මනින්න ඕන 0.07ක්. හරි. හැබැයි දැන් එක බින්දුව 0.05 එන බින්දුව දෙකක් දාන්න වෙනවනේ අනිවාර්යෙන්. ඒතර බින්දුව දෙකක් අනිවාර්යෙන් දාන්න වෙනවා. දශම විතර එකක් 0.05 නම් බින්දුව දෙකක් දානකොට 0.1යි. ඒතර 0.1ක් දාලා තියෙනවා. ඒතර දාන්නේ 0.1 මිලිලීටර්. ඒ කියන්නේ වැඩිපුර වැටිලා තියෙනවා 0.03ක්. ඒතර අපිට මනින්න ඕන 0.7යි. වැටිලා තියෙනවා 0.03ක්. වැඩිපුර වැඩි කිරීම 100. මෙන්න දෝෂය. ඒතර දෝෂය ගත්තාම පොතේ මෙතන එනවා 3ක්. එතකොට මෙතන 3යි. 3 බෙදීම 0.07 කියන්නේ 300 බෙදීම 7. ඒතර ආසන්න වශයෙන් 142යි ගානක්. හරි. නෑ. හතරක් 28යි 2යි 30යි. ආසන්න වශයෙන් 140 පැනලා දෝෂය. ඔයාලට පේනවද? පරිමාව කුඩා වෙන්න ඇතිවන ප්‍රතිශත දෝෂය ඇතිවන ප්‍රතිශත දෝෂය විශාලයි. හරි ඇතිවන ප්‍රතිශත දෝෂය විශාලයි. පරිමාව විශාල වෙන්න දැන් මම ගත්ත කලින් උදාහරණේ 10 දැන් කලින් අපි ගත්ත උදාහරණ 18.23 වල මයින් 18.23ක් 18.2 මනින්න බෑ. ඒතර මයින් 18.25 හැබැයි එහෙම නැන්න කියලා ප්‍රශ්නයක් නෑ. මොකද එන ප්‍රෙෂර් දෝෂයේ 0.1යි 0.1. හරි. ඒ නිසා ඇත්තටම මේකේ පරිමාව කුඩා වීම නිසා තමයි මේකේ ගොඩක්ම ලොකු ගැටලුව නිර්මාණය වෙන්නේ. නැත්නම් ඔයාලට හිතෙන්න පුළුවන් මේ 0.2ට 0.2ක් මනින්න ඕන 0.5ක් වැටෙන එක දෝෂයක් නම් එතකොට 18.23ක් මනින්න ඕන 18.25ක් මනින්න එක දෝෂයක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. මොකද 18.2 තුන අපි මනිනවනේ. බියුරෙට් එකේ 18ක් කියන එක මනින්න. හැබැයි අපිට ඕනේ 18.3. හැබැයි මනින්නේ 18.25. ඒතර අනිත් එකක් දෝෂයක්. ඔව්. මේකක් දෝෂයක් ඒකක් දෝෂයක්. හැබැයි එතන දෝෂය පරිමාව විශාල නිසා දෝෂ ප්‍රමාණය අඩුයි. සියම දැන් ඔප්පු කරලා වෙන්න 101යි 0.1යි. හැබැයි පරිමාව කුඩා වෙන්න දැන් මෙතන පරිමාව කුඩායි. 0.7යි මනින්න ඕන. හරි. එතකොට මේ තාම කුඩායි. බිංදු දෙකකින් පරිමාව උදා වෙනවා. ඒතර ප්‍රෙෂර් දෝෂය කියන්නේ 142. හරි 142. තව පරිමාව කුඩා වෙන තව ප්‍රෙෂර් දෝෂය වැඩි වෙනවා. ඒ නිසා තමයි මේක කොහොමදත්ම මිනුම් කරන්න බැරි. ඔන්න ඔය කතන්දරෙත් චොට්ටක් ඔළුවේ තියාගන්න ඔය ගාන සම්බන්ධයෙන් කියනකොට මට ඔය ගාන සම්බන්ධයෙන් ඔය පැහැදිලි කිරීම කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. හරි. එතකොට රෝම ඉලක්කම් දෙකෙන් මේ ගැටලුව අවසන් පොතේ මේ කතා කරේ 1988 උසස් පෙළ රචනා ප්‍රශ්නය ද්‍රාව්‍යතා ගුණිතය ප්‍රායෝගික පරීක්ෂණය සොරේ.